පසෙක තබා දෙවිඳුන් වෙත අප සිත ඔසවා එක සිතුවිල්ලක රැඳී සිටින්නට දෙවිඳුනමටදී පසස ගයන්නට එක් වෙන් කිතුරුවනේ එක් වෙන් කිතුරුවනේ එක් වෙන් කිතුරුවනේ එක් වෙන් කිතුරුවනේ මගේ නමින් කොතැනක හෝ එක්ව ජනතාතරේ මම සිටිමි යනුවෙන් සමිඳුන් දෙසූ වදන් මෙනෙහි කරමු මේ මොහොතේ දහසක් සිතුවිලි පසෙක තබා දහසකුත් වූ සිතුවිලි පසක තබලා ස්වාමීන් වහන්සේ තුළ එක සිතුවිල්ලක රැඳෙන්නට අපි ඉන්න තැන කොතන වුණත් මේ මොහොතේ ඒ ස්වාමීන් වහන්සේගේ වැඩ සිටීම විශ්වාස කරමින් අපි මේ උතුම් දිව්‍ය යාගයට බැතිබරව සහභාගී වෙමු. ප්‍රයාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමේන්. අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරම් ප්‍රසාදයක් දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයක් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. දහම තුමින් ලොව දිව්‍ය අඳුර දුරලමු. අද සාමාන්‍ය සමයේ 25 වන ඉරු දිනයි. එලෙසම අද ජාතික ධර්මෝපදේශ ඉරු දිනයි. දහම තුලින් ලොව අඳුර දුරලමු යන්න මෙවර ජාතික ධර්මෝපදේශ ඉරු දින තේමාවයි. කතෝලික සභාවේ දිවසුරු දූත සේවයේ හදවත ධර්මෝපදේශයේ වේ. කිතු දහම ලොව තුල ඇති අඳුර දුරදිය හැකි හොඳම මාර්ගයයි. කිතු සමිඳුන් වර එක වදාළ පරිදි උන්වහන්සේ ලෝකයේ ආලෝකය වේ. අඳුර පිරි ලොව ආලෝකමත් කළ හැක්කේ උන්වහන්සේ තුලින් පමණි. උන්වහන්සේගේ දහමට අනුව කිතුනුව සෑම විට මා කිතුණු ආලෝකයේ තුලින් ලොව ආලෝකමත් කරමින් උන්වහන්සේට සාක්ෂිය දැරිය හැකිය. ආලෝකයේ දරුවන් ලෙස දිවි ගෙවිය යුතු වේ. අද ලෝක පාපය මෙන්ම විවිධාකාර අඳුරු බලවේගයන් මගින් වෙලාගෙන ස්වභාවික විපත් ලෙඩ රෝග කොරෝනා වැනි භයානක වසංගත එමටය බොහෝ දෙනා මෙවැනි විපත් වලට බිය වී සත්තාපයට පත් වී සිත් ඇවිදින් සිටිති. අඳුරට බියෙන් විවිධ මාර්ග වලින් විසඳුම් සොයති. ඇත්තම එක මගකින් ඒ මග නම් ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකයේ මාර්ගයයි. ගමන් කරමින් ඒ තුලින් අඳුර දුරලා කිතුණු ආලෝක වෙත ගමන් කරමු. ඒ සඳහා දිවසිවර සවිය මෙම දිව්‍ය යාගයේදී ප්‍රාර්ථනා කරමු. ප්‍රියවර සහෝදර සහෝදරියනි ආදර දූ දරුවනි තේමාවතුල සදාන් වූ ආකාරයට අද සාමාන්‍ය සමයේ 25 වන ඉරු දින ඒ වගේම අපි ධර්ම උපදේශ ඉරු දින හැටියට නම් කර තිබෙනවා. ඉතින් අද දවසේ විශේෂයෙන් ධර්ම උපදේශය වෙනුවෙන් කැප වෙලා තිබෙන සෑම සියලු දෙනෙක් වෙනුවෙන් අපි ආශා කරමු. රාජගුරු හිමිපාණන් වරුන් පියතුමල්ලා සහෝදරතුමල්ලා කන්‍යා සොහොයුරියන් ඒ වගේම මේ සම්වල දහම් සේවයේ යෙදෙන දහම් ගුරු භවතුන් ඒ වගේ මේ දහම් සේවයෙන්
පෝෂණය ලබන අපගේම දූ දරුවන් ඒ හැම කෙනෙකුටම ස්වාමින් වහන්සේගේ ඒ ධර්ම දූත සේවයේ ධර්මෝපදේශයේ වරප්‍රසාදය තුල ඒ දැනුම අත්දකින්නට අවශ්‍ය මඟ පෙන්වීම ලැබෙන්නට කියලා. ඉතින් ඔබ මගේ ජීවිතයේ ඒ ධර්මෝපදේශයට අවස්ථාව ලැබුණු ජේසු ගැන තව කෙනෙකුට කියා දෙන්නට ලැබුණු අවස්ථාව මගහැරපු අවස්ථාවන් තිබෙනවා නම් ඒ ප්‍රතික්ෂේප කරපු අවස්ථාවන් තිබෙනවා නම් ඒ වෙනුවෙන් ස්වාමීන් වහන්සේ ඉදිරි අවංකව මනස්ථාපනය වෙමින් අපි ක්ෂමාවිල්ලා සිටිමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරණී ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලිමි. ඒ මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් නිත්‍ය කන්නේ මරියතුමියද සියලු සුළු දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත විල්ලා සිටිමි. සියලු බාධි දෙවියන් වහන්සේ අපගේ පව් කමා කර සදා ජීවනයේ කරා ප්‍රගෙන යන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලෙව උන්වහන්සේගේ දයාවලත් දරන්නට සාමය වේවා. දෙවි ස්වාමිනී ස්වර්ගීය රජාණනි සියලු බල දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒකජානිත පුත්‍ර වූ ස්වාමිනී ජේසුස් ක්‍රිස්තුනි දෙවි ස්වාමිනී දේවාජ බාලකයාණනි පියාණන්ගේ පුත්‍රයාණනි ලොවේ පවහරින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පවහරින ඔබ වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව. පියාණන් වහන්සේගේ දකුණු පාර්ශ්වයේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයන් හා සමග දෙවි පියාණන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසුස් ක්‍රිස්තුනි එකම ශුද්ධෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේමය. එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේය. එකම පරමෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේමය. ආමෙන්. අපි යාඥා කරමු. සර්ව බලධාරියෝ සදාතන දෙවී ස්වාමිනී ධර්මිෂ්ඨභාවයේ පූර්ණත්වයේ කරා අපගෙන යන සඳහා ඔබ වහන්සේට ප්‍රේම කිරීමට අප සහෝදර සහෝදරයන්ට දයා වීමටද ඔබ වහන්සේ අපට උගන්වන සේක් වේද. ඔබ වහන්සේගේ අනපනත් මුළුපෙන් අනුසාර කර සදා ජීවිතය කරා පැමිණීමට අපට වරම් ලබා දුන මැනව. මේ කීදේ ඔබ හා ශුද්ධාත්මයන් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයන් අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පළවන දේ ප්‍රකාශනය හිතෝපදේශ උපදින කොටාගත් කොටසකි. දහමියා ලජ්ජා සහිත මරණයට එලා දමමු. දහමියා අපට කරදර කරන බැවින්ද අපේ ජීවිත ක්‍රමයට විරුද්ධ වන බැවින්ද නීතිය කඩ කරවන විට අපට දොස් පාන්න බැවින්ද අප ප්‍රගුණ කරන විනයට එරෙහිව චෝදනා කරන බැවින්ද අපි හොවන තෙක් සැඟවී බලා සිටිමු. ඔහු පවසන දේ ඇත්තද කියා බලමු. ඔහුට ලැබෙන අන්තිමය කුමන එකක්ද කියා සෝදිසි කරමු. දහමියා දෙවිඳුන්ගේ පුත්‍රයා නම් දෙවිඳුන් ඔහුට පිහිට වී සතුරාගේ ග්‍රහණයෙන් ඔහු මුදුන ඇත. ඔහුට කූර ලෙසද වදදී ඔහු පරීක්ෂා කරමු. මෙලෙස ඔහුගේ කුළුණු ගුණ සොයා බලමු. ඔහුගේ ඉවසීම පරීක්ෂා කර බලමු. ඔහුට ගැලවීම ලැබේයයි ඔහු කියා සිටින බැවින් ලජ්ජා සහිත මරණයකට ඔහු හෙලා දමමු. ඔබගේ පිළිතුර ගිය දෙවිඳාන මාගේ සායට වඩිනසේක. දෙවිඳානෝ මාගේ සහයට වඩිනසේක. ඔහු දෙවිඳුනි ඔබේ නාමය අනුවසින් මා මුදාළුව මැනව. ඔබ බලමයිමෙන් මා නිදහස් කළ මැනව. දෙවිඳුනි මාගේ අදුමට සවන් දුන මැනව. මා පවසන වදනට සවන් දුන මැනව.
දෙවිඳානෝ මාගේ සහයට වඩිනසේක. විදේශිකයෝ මට විරුද්ධව නැගිට්ටෝය. ශාසකයෝ මා මරණයට සෙව්වෝය. මාගේ අධිපතියාණන් දෙවිඳුන් බව නොපිළිගත්තාය. දෙවිඳානෝ මාගේ සහයට වඩිනසේක. දෙවිඳානෝ මාගේ සහයට වඩිනසේක. සමිදානෝ මාගේ දිවියට රැකවන්න දෙනසේක. තුටුපාට සිතින් මම ඔබට පඬුරු පුදන්නෙමි. සමිඳුනි සැබවින්ම ඔබ යහපත් බැවින් මම ඔබේ නාමය පසසන්නෙමි. දෙවිඳානෝ මාගේ සහයට වඩිනසේක. දෙවන දේව ප්‍රකාශනය. ඊර්ෂාවෙන් උන්නත කාමයන් කොතනද එතන අල්වියලුල්ද සියලු නපුරු ක්‍රියාද ඇත්තේය. එහෙත් ලෝකෝත්තර ප්‍රඥාව පළමු කොට නිර්මලය, ඊළඟට සාමකාමීය, සානුකම්පිතය, යුක්ති සහගතය, එය දයාවෙන් සහ යහපත් පළවලින් පූර්ණව පක්ෂවාදී කමින්ද කුහක කමින්ද තොරව පවතී. සැබෑ දමිතුකම වූ කලි සාමදූතයන් සාමෙන් වපුල බීජවලින් නිපදවන අස්වැන්නකි. ඔබ අතර ආරවුල් හා කලකෝලහල ඇතිවන්නේ කෙසේද? ඒවා හටගන්නේ ඔබගේ ඉඳුරන් තුල සටන් කරන තෘෂ්ණාවලින් නොවේද? ඔබ යමකට ආසාවන්නාහුය, එහෙත් එය ඔබට ලැබෙන්නේ නැත. ඒ නිසා ඔබ මිනී මරන්නාහුය, ඔබ ඊර්ෂ්‍යා කරන්නාහුය, ඔබට තෘප්තියක් නැත. ඔබ දබර කරන්නාහුය, සටන් කරන්නාහුය. නොඉල්ලන නිසා ඔබට ලැබෙන්නේ නැත. ඔබ ඉල්ලුවත් වැරදි ලෙසද ආත්මාර්ථකාමී තෘප්තිය සඳහාද ඉල්ලන බැවින් එය නොලැබෙන්නේය. දේව වචනය මෙසේය. සුප්පවජ්ජායනද ආලෙලුයා. ලෝකේ ආලෝකයේ මමය. මා අනුගාමී වන්නා ජීවනයේ ආලෝකය ලබන්නේ යයි සමිදානන් වහන්සේ වදාරන සේක. ආලෙලුයා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙන සේක්වා. ඔබ සමගද වන සේක්වා. ශුද්ධවර මාක්තුමන් විසින් ලියන ලද දෙව වාක්‍ය නම් මෙසේය. ස්වාමීන් වහන්සේට මහිමය වේවා. ඔහු එතනින් නික්ම ගලීලයේ මැදින් ගියහ. ඒ බව කිසිවෙකු දැන ගැනීමට උන්වහන්සේගේ කැමැත්ත නොවීය. කුමක් නිසාද? උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයාණෝ මිනිසුන්ට පාවා දෙනු ලබති. ඔහු එතුමානන් මරන්නෝය. මරණු ලැබූ පසු එතුමානෝ තෙදිනකින් නැවත නැගිටින්නේ ආයයි ශ්‍රාවකයන්ට ඉගැන්වූ බැවිනි. එහෙත් ඒ කීම ඔවුන්ට අවබෝධ නොවීය. උන්වහන්සේගෙන් අහන්නට ඔහු බිය වූහ. ඔහු කපර්නාවුමට පැමිණියහ. උන්වහන්සේ ගෙයි සිටි කල ඔබ මගදී කුමක් ගැන වාද කළා උදැයි ඔවුන්ගෙන් ඇසුසේක. ඒත් ඔහු නිහඬ වූහ. මන්ද වඩා උසස් කවරේ දැයි මගදී තම තමන් අතර ඔවුන් විවාද කළ බැවිනි. එකල උන්වහන්සේ වැඩහිඳ 12 දෙනා කැඳවා ප්‍රථමයා වන්නට කැමැත්තේ හැමතෙම අන්තිමයාත් හැමගේම සේවකයාත් විය යුතුයයි ඔවුන්ට වදාළසේක. උන්වහන්සේ කුඩා දරුවෙකු ගෙන ඔවුන් මැද සිටුවා ඔහු තුරුළු කරගෙන මෙබඳු කුඩා දරුවන්ගෙන් එකෙකු මාගේ නාමයෙන් පිළිගන්නා මා පිළිගන්නේය. මා පිළිගන්නා පිළිගන්නේ මා නොව මා එවා වදාළ තැනන් වහන්සේ යයි ඔවුන්ට වදාළසේක. ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමේ සුභාරංචිය නම් මෙසේය.
ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුදු සුවිශේෂක වාක්‍ය මගින් අප සැමගේම පව් මැකේවා. සුළු මොහොතකට වාඩි වන්න. ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරයනි ආදර දුදරුවෙනි. අපට මතකයි වර්තමාන සුදෝතම පියතුමා සුදෝතම ප්‍රැන්සිස් සුදෝතම පියතුමා අපගේ රටට පැමිණියා විශේෂයෙන් සුදෝ ජුසේවාස් මුනිදුන්ව සුදවරයට එසවීමේ ඒ මහා විශේෂිත වූ දිව්‍යයාගය සහ ඒ කටයුත්ත වෙනුවෙන්. ඒ අවස්ථාවේදී ඒ සුදෝ ජුසේවාස් මුනිදුන් සුදවරයට එසවීමේ ඒ විශේෂිත වූ දිව්‍යයාගය පැවතුනේ අපි දන්නවා අපිට මතකයි ගාලු මුවදර ඒ පිටියේදී තමා ඒ දිව්‍යයාගය පැවතුනේ. එතකොට මේ දිව්‍යයාගයට මහත් සෙනගක් පැමිණියා. ඒ මහත් සෙනගක් පැමිණෙන නිසාම අපි දන්නවා ඔබට මතකයි එතනට ගිය අයට විශේෂයෙන් යකඩ බම්බු උපයෝගී කරගනිමින් එක එක කොටස් වලට මේක වෙන් කරලා තිබුණා. ඉතින් මේ කොටස් වල ආරක්ෂාව සහ ඒ කොටස් වල අවශ්‍යතාවයන් බලන්නට පියතුමන්ලා කිහිප දෙනෙක් පත් කරලා තිබුණා. ඉතින් ඒ පත් කරලා පියතුමන්ලා අතර මමත් එක සමාජිකයෙක් වුණා. ඉතින් ප්‍රියාදර සහෝදර සහෝදරිනි එදින ඒ පෙර දින රාත්‍රියේ සිටම ජනතාව ඒ ස්ථානයට ඇවිල්ලා මේ ස්ථානයේ ලැබුම්ගෙන සිටියා මේ දිව්‍ය පූජාව වෙනුවෙන්. ඉතින් පියතුමන්ලා අපිත් නිදි මරාගෙන ඒ ස්ථානයේ ඒ අවශ්‍යතාවයන් වෙනුවෙන් කැප වෙලා හිටියා. ඉතින් උදෑසන අපිට මතකයි සුදෝතම පියතුමා ඒ දිව්‍ය පූජාව පවත්වන්නට ඒ ස්ථානයට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ දිව්‍ය පූජාව පවත්වන්නට ඉස්සෙල්ලා අර මං කියපු අර යකඩ වලින් වට කරලා තිබුණු ඒ කොටු අතුරින් තිබිච්ච මාර්ගය ඔස්සේ ජනතාව ආශිර්වාද කරමින් ජනතාවට උන්වහන්සේගේ ඒ වරප්‍රසාදය දානය කරමින් උන්වහන්සේ ගමන් කළා. ওই ගමන් කරන අවස්ථාවේදී මම හිටපු ස්ථානයේ තිබුණු ඒ කොටුවේ ඒ ස්ථානයේ එක අම්මා කෙනෙක් පුංචි දරුවෙක්ව රෝද පුටුවක තියාගෙන හිටියා. මේ පුතාගේ අස්ථි දුබලතාවයක් නිසා මේ පුතාට ඇවිදින්න බෑ. ඉතින් මේ අම්මා ඒ ස්ථානයේ හිටපු මට කෑ ගහලා කියනවා අනේ ෆාදර් පාපවහන්සේ ඔතනින් යද්දී මගේ දරුවව අරගෙන මේ පාපවහන්සේට කියලා ආශිර්වාද කරලා දෙන්න කියලා මේ අම්මා කෑ ගහනවා. ඉතින් මම ඒ ස්ථානයෙන් දැන් මම දන්නවා අපිට ලැබිලා තිබුණු උපදේශ අනුව අපිට මේ වගේ දෙයක් කරන්නට බෑ. ඒ වගේ මෙතන ආරක්ෂාව වෙනුවෙන් අපි විතරක් නෙමේ පාපවහන්සේගේ විශේෂිත ආරක්ෂිත බටයන් පවා ඒ ස්ථානයේ හිටියා. නමුත් දැන් මේ අම්මගේ කෑ ගැහිම නිසාම මම උත්සාහයක් ගත්තා මේ දරුවව මගේ අතට අරගෙන මේ ආශිර්වාදය ලබා දෙන්නට. නමුත් ඒක ඒ වෙලාවේදීම ඒ හිටපු අනෙකුත් ආරක්ෂක නිලධාරීන් විශේෂයෙන් පිටරටින් පැමිණලා හිටපු නිලධාරීන් ඒක වැළැක්වුවා. ඉතින් ඒ අවස්ථාවේදී මම මේ අම්මට කිව්වා මේ කරන්න දෙයක් නැහැ. මේ අයිනටම ඇවිල්ලා ඉන්න ඔබට සුදෝතම පියතුමාගේ ආශිර්වාදය ඔබේ දරුවට අනිවාර්යයෙන්ම ලැබෙයි කියලා. එහෙම ඒ ස්ථානයේ සුදෝතම පියතුමා පසු කරගෙන ගිහිල්ලා පුංචි වෙලාවක් ගත වෙද්දී අපිට පණිවිඩයක් ලැබුණා. සුදෝතම පියතුමා දිව්‍යයාගය ආරම්භ කරන්නට ඉස්සෙල්ලා රෝගී අයව ආශිර්වාද කරනවා රෝගීන් 20 දෙනෙක්ව ආශිර්වාද කරනවායි කියලා. එතකොට ඒ ආරංචිය කන වැටුණු මොහොතේම මම දුවලා ගිහිල්ලා අර ස්ථානෙට ගිහිල්ලා මම ඒ අම්මට කිව්වා අම්මේ මෙතනින් පැනලා කොහොම හරි එන්න මේ සුදෝතම පියතුමා රෝගීන් 20 දෙනෙක්ව ආශිර්වාද කරනවායි කියලා කියනවා කියලා. කොහොම හරි මම මේ අම්මව එතනින් එළියට ගත්තා මේ දරුවත් එක්ක එළියට අරගෙන ඒ රෝද පුටුව තල්ලු කරගෙන මම එද්දී එතන හිටපු සංවිධායක මණ්ඩලයේ තවත් පුජ්‍යලෙක් මට කිව්වා ෆාදර් මේ කොහෙද මේ ළමයා වරන් යන්නේ අපි 20 දෙනෙක්ව තෝරාගෙන තියෙන ළමයි ඒ සදා රෝගීන් 20 දෙනෙක්ව ඒ නිසා මේ දරුවව ගෙනියන්න අවස්ථාවක් නැහැ කියලා මං කිව්වා නෑ කොහොම හරි මේ දරුවටත් අවස්ථාවක් දෙන්න මේ අම්මා ඇඬුම් කඳුලින් ඉල්ලන්නේ මේ සුදෝතම පියතුමාගේ ආශිර්වාදය මේ දරුවා වෙනුවෙන් ඒ නිසා කොහොම හරි අවස්ථාවක් දෙන්න කියලා ඊට පස්සේ පුද්ගලයා බොහොම සරසූරූපේ මට කතා කරලා ෆාදර් ගෙනාව නම් ෆාදර්ම මේ දරුවව ඒ ස්ථානයට අරන් යන්න කියලා මට කිව්වා ඊට පස්සේ
මම මේ රෝද පුටුවත් තල්ලු කරගෙන ඒ අම්මවත් සහ මේ දරුවවත් එකගෙන ඒ ස්ථානයට රැගෙන ගියා ප්‍රියාදර සහෝදර සහෝදරිනි. දැන් මම හිතුවේ නෑ මට ඒ ස්ථානයට යන්න ලැබෙයි කියලා. නමුත් මේ අර පුද්ගලයා කිව්වනේ ෆාදර් ගෙනාව නම් ෆාදර් මේ දරුවවත් අරගෙන එතනට යන්න. ඒ නිසා මට අවස්ථාවක් ලැබුණා ඒ ස්ථානයට යන්න. ඒ වගේම ඒ අවස්ථාවේදී සුදෝතම පියතුමා පැමිණ මේ රෝගීන් 20 දෙනා ළඟටම පැමිණලා එයව දෑතින් අල්ලලා උන්වහන්සේ ආශිර්වාද කළා. ඒ දරුවව ආශිර්වාද කරන මොහොතේ මටත් අවස්ථාවක් ලැබුණා මගේ ළඟ තිබුණු ජපමාලය සහ පුංචි කුරුසය සුදෝතම පියතුමාගේ ආශිර්වාදයට ලක් කරන්නටත් ඒ වගේම සුදෝතම පියතුමාගේ දෑත ඉඹ ගන්නටත්. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, සුදෝතම පියතුමා අපගේ රටට පැමිණි අවස්ථාවේදී පියතුමල්ලා හැටියට අපි ගොඩාක් උත්සාහ කළා සුදෝතම පියතුමාට ලං වෙන්නට සහ උන්වහන්සේව හමු වෙන්නට. නමුත් අපිට කිසිම අවස්ථාවක් ලැබුණේ නැහැ වගේ. මොකද අපි දන්නවා උන්වහන්සේ ආවෙත් බොහොම සුළු කාලයකට. සුළු දින කිහිපයකට සහ උන්වහන්සේ හිටපු තත්ත්වය අනුව ඒ අවස්ථාව බොහෝ දිනෙකට මැගහැරලා ගියා. නමුත් මට අවස්ථාවක් ලැබුණා ඒ සුදෝතම පියතුමාගේ දෑත අල්ලන්නට, ඒ ආශිර්වාද ලබා ගන්නට. ඒකට හේතුනේ අර අසනීප වෙච්ච පුංචි දරුවා. පස්සේ තමයි මම දැනගත්තේ මේ දරුවෝ කතෝලිකත් නෙමේ, අන්‍යාගමිකයි. නමුත් ඒ අම්මා තුල තිබිච්ච විශ්වාසය මේ දරුවාට සුදෝතම පියතුමාගේ ආශිර්වාද ලබා ගන්නට ආවා. ප්‍රියාදර සහෝදර සහෝදරිනි, මම මේ සිද්ධිය ඔබට කියන්නට ඇත්තටම අද හේතු උනේ අපි අද සුදෝ සුවිශේෂයේ කියවනවා ස්වාමීන් වහන්සේ කියනවා මෙබඳු කුඩා දරුවන්ගෙන් එකෙකු මාගේ නාමයෙන් පිළිගන්නා මා පිළිගන්නේ මා නොව මා එවා වදාළ තැනන් වහන්සේය. ප්‍රියාදර සහෝදර සහෝදරිනි, මේ දරුවව පිළි අරගෙන කොහොම හරි දරුවව ඒ ස්ථානට ගෙනියන්නට මං ගත්ත උත්සාහය අවසානයේදී සුදෝතම පියතුමාව ස්පර්ශ කිරීමේ වරප්‍රසාදය කරා මාව රැගෙන ගියා. මම පියතුමෙක් වුණ පළියට මට උන්වහන්සේව ස්පර්ශ කරන්නට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් මම අර පුංචි දරුවව ඒ ස්ථානට රැගෙන යාවේ සිද්ධිය මට අවස්ථාවක් රැගෙන ආවා සුදෝතම පියතුමාව ස්පර්ශ කරන්නට, ඒ ආශිර්වාදය ලබා ගන්නට. ස්වාමින් වහන්සේ කියන කතාව ප්‍රියාදර සහෝදරනි, ඒ පුංචි දරුවව පිළිගන්න කෙනා ඒ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබනවා. එතකොට මේ කතාව ජේසු අද මෙහෙම කියන්නට හේතු වුණේ මොකක් නිසාද කියන දේ අපි දන්නවා. මොකද මෙතන ජේසු මේ පුංචි ඉගැන්වීමක් කරන්නේ. දැන් අපි දන්නවා අද ධර්මෝපදේශ ඉරුදින. ධර්මෝපදේශය කියන්නේ ඇත්තටම ස්වාමින් වහන්සේගේ දහම ඉගැන්වීම. එතකොට මේ ධර්මෝපදේශ ඉරුදිනේ ප්‍රියාදර සහෝදරනි, සාමාන්‍ය සමයේ 25 වෙනි ඉරුදිනට નિયમિત දේව වචනය මේ ධර්මෝපදේශ ඉරුදිනට බොහෝම ලස්සනට ගැලපෙනවා. මොකද අද සුද්ධෝ සුවිශේෂය තුළ අපි දකින්නෙම ස්වාමින් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට මේ ධර්මෝපදේශය දානය කිරීම, මේ ඉගැන්වීම කිරීමයි අපි දකින්නේ. මොකද ස්වාමින් වහන්සේට මෙතන තේරුම් යනවා මේ මගේ ශ්‍රාවකයෝ මාත් එක්ක මෙච්චර කල් හිටියට, මේ මොහොත වෙනකන් මගේ පිටිපස්සෙන් ආවට මේ අයට තාම මගේ ශ්‍රාවකත්වය තේරුම් ගිහිල්ලා නැහැ. මේ අයට මගේ ශ්‍රාවකත්වය තාම තේරුම් ගිහිල්ලා නැහැ. ඒකට හේතුව මේ අය කවුද ප්‍රථමයා වන්නේ කියන එක ගැන අද කතා කරනවා, සාකච්ඡා කරනවා. ඉතින් ප්‍රියාදර සහෝදරනි, ඒ වෙනුවෙන් ඉගැන්වීම තමයි අද ස්වාමින් වහන්සේ කරන්නේ. ඒ නිසා මම ආරම්භයේදී කිව්වා වගේ අද ඇත්තටම මේ සුවිශේෂය, මේ ධර්මෝපදේශ ඉරුදින, මේ ඉගැන්වීම ගැන අපිට ලස්සනට මතක් කරලා දෙනවා. මුලින්මත් ස්වාමින් වහන්සේ සඳහන් කරනවා උන්වහන්සේ කියනවා උන්වහන්සේ ගැන කිසිවෙකු දැන ගැනීම උන්වහන්සේගේ කැමැත්ත නොවිය. කුමක් නිසාද? උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයාණු මිනිසුන් අතර පාවා දෙනු ලබති. ඔහු එතුමාණන් මරන්න ඔය මරණු ලැබූ පසු එතුමාණෝ තෙදිනකින් නැවත නැගිටින්නේ යයි ශ්‍රාවකයන්ට ඉගැන්වූ බැවිනි. එනම් මෙතන අද සුදෝ සුවිශේෂයට අදහන්න වන පළවෙනි ඉගැන්වීම තමයි උන්වහන්සේ මේ උගන්වලා තියෙන ශ්‍රාවකයන්ට. මම මරණයට පත් වෙනවා, මරණය පරාජය කරලා දින 3කින් උත්තාන වෙනවායි කියලා උන්වහන්සේ උගන්වලා තියෙනවා. මේ ඉගැන්වීම මේ ශ්‍රාවකයන්ට තේරිලා නැහැ. තාම තේරිලා නැහැ. ඒ තේරෙලා නැති නිසා තමයි මේ ස්වාමින් වහන්සේ
කපර්නාවුමට යන ගමනේදී මේ මාර්ගයේදී උන්වහන්සේ ඉදිරියෙන් යනවා උන්වහන්සේ එඬේරා. උන්වහන්සේ ඉදිරියෙන් යද්දී මේ බැටළුවෝ ටික මේ ශ්‍රාවකයෝ ටික අතර ලොකු බහින්බස් වීමක් ලොකු විවාදයක්. නම ස්වාමීන් වහන්සේ එතනදී කතා කරලා කියන්නේ මොනවද මේ කතා කරන්නේ මොකද්ද උඹලට තියෙන ප්‍රශ්නය? නෑ උන්වහන්සේ එහෙම කියන්නේ නෑ. උන්වහන්සේ දන්නවා මට මේ ආයත උගන්වන්නට තවත් අවස්ථාවක් ලැබෙනවා. ඒ මොහොතදී ගැන්වීම කරන්නට ඕනේ කියන දේ. ඒ නිසා උන්වහන්සේට මේ ඇහෙන දේ උන්වහන්සේ අහුම්කන් දුන්නා. එතනදී ඒ අය අතර ඇතිවෙන විවාදයක්. කවුද අප අතර ශ්‍රේෂ්ඨයා? පේදුරු කියන්නට ඇති මාව තමයි ස්වාමීන් වහන්සේ ළඟින්ම තියාගෙන ඉන්නේ. ඒ නිසා මම තමයි ශ්‍රේෂ්ඨයා කියලා පේදුරු කියන්නට ඇති. ජුදාස් කියන්නට ඇති මට තමයි මුදල් පසුම්බිය බාර දීලා තියෙන්නේ. ඒ නිසා උඹලා කවුරුත් නෙමෙයි මමයි මුදුනා කියලා මේ කවුද මේ ජුදාස් කියන්නට ඇති. ඒ වගේම ජුවාම් ගෝලයා කියන්නට ඇති ස්වාමීන් වහන්සේ වඩාත්ම ආදරය කරන්නේ ප්‍රේම කරන්නේ මට. ඒ නිසා මමයි ප්‍රධානියා කියලා ජුවාම් ගෝලයා කියන්නට ඇති. ඔය වගේ ලොකු බහිම්බාස් වීමක් තමයි මේ ගමනේදී සිදුවන්නේ ප්‍රියාදර සහෝදරනි. අද අපි අතරත් ගොඩක් වෙලාවට මේ මුදුනා වෙන්නට, ප්‍රථමයා වෙන්නට, ප්‍රබලයා වෙන්නට අපි ගන්න උත්සාහය ගොඩාක් තියෙනවානේ. ඒ වෙනුවෙන් බොහෝ දේවල් කියනවා සහ කරනවානේ අපි. අන්‍යාකාරයට මේ ශ්‍රාවකයොත් ඔන්න දැන් බහින්බස් වීමක් විවාදයක් ඇති වෙනවා. ස්වාමීන් වහන්සේ මේ ටික අහගෙන ඉඳලා ඔන්න උන්වහන්සේලා නවතින තැනට ගියයින් පස්සේ උන්වහන්සේ මේ ශ්‍රාවකයන් සමග ඉඳ ගන්නවා. ඉඳගෙන මෙන්න දැන් ශ්‍රාවකයන්ට උගන්වන්න පටන් ගන්නවා. උන්වහන්සේ අහනවා මේ මගදී එනකොට උඹලා මොනවා ගැනද විවාද කළේ? කවුරුත් පිළිතුරු දෙන්නේ නැහැ. මොකද හේතුව ඒ අයම දන්නවා අපි වැරදි දෙයක් කතා කළේ, අපි වැරදි මාතෘකාවක් ඔස්සේ කතා කළේ කියන දේ. ඒ නිසා ස්වාමීන් වහන්සේම පිළිතුර දෙනවා. ස්වාමීන් වහන්සේ උගන්වීම පටන් ගන්නවා. උන්වහන්සේ කියනවා ප්‍රථමයා වන්නට කැමැත්තේ හැමටම අන්තිමයාත් හැමගේ සේවකයාත් විය යුතුය. ප්‍රියාදර සහෝදර සහෝදරිනි, අපි හැම කෙනෙක්ම ප්‍රථමය වෙන්නට කැමති. අපි හැම කෙනෙක්ම සාර්ථක වෙන්න ප්‍රබල වෙන්නට කැමති. අද සමාජය හැම කෙනෙක්ම ප්‍රබලයන් කරන්න උත්සාහ කරනවා. අද සමාජයේ හැම කෙනෙක්ම සාර්ථක පුද්ගලයන් බවට පත් කරන්න උත්සාහ කරනවා. එතකොට ඒ සාර්ථකත්වය කොහොමද අයිති කරගන්නේ? ඒ ප්‍රබලත්වය කොහොමද අයිති කරන්නේ කියන එකට ක්‍රියාදාමය චේසු අපිට පෙන්නනවා. මොකද්ද උන්වහන්සේ කියන්නේ? සමගේම ප්‍රථමයා වෙන්නට, සමගේ ප්‍රබලයා වෙන්නට කැමති කෙනා මොකද කරන්න ඕනේ? සමගේම සේවකයා විය යුතුයි. ඒ සැබෑ සේවකත්වය තුලයි සැබෑ නායකත්වය ආරම්භ වන්නේ. ඒකයි ජේසුගේ ක්‍රමය අපේ ක්‍රමයේ අතර ලොකු වෙනසක් තියෙන්නේ. අපි පසුගිය සතියේ අපි දැක්කේ ස්වාමීන් වහන්සේගේ වචනය තුල උන්වහන්සේගේ ක්‍රමය සහ අපේ ක්‍රමයේ තිබුණු වෙනස. ඒතර ඒ ක්‍රමය ප්‍රියාදර සහෝදරනි උන්වහන්සේ අපිට පෙන්눔 කරන්නේ මේ දවසක දෙකක తాවකාලික දෙයකට නෙමෙයි, මුළු ජීවිතේම අත්දකින්නට. දවසක දෙකක නායකත්වයකට නම් අපි හිතන ක්‍රමයෙන් නායකයෝ වෙන්නට පුළුවන්. නමුත් ජේසු කියන ක්‍රමයට අපි ගියොත්, ජේසු කියන සේවකත්වයට අපි ඇතුල් වුණොත්, ජේසු කියන ඒ ආත්මය අපි හිස් කර ගැනීමේ තත්වයට, අපේ ජීවිතය හිස් කර ගැනීමේ තත්වයට අපි ඇතුල් වුණොත් අපි සැබවින්ම ඒ වරප්‍රසාදය අත්දකින්නවාමයි. ඒක තමයි අද පළවෙනි කියවීම තුලත් අපිට මතක් කර දෙන්නේ ප්‍රඥාව පොතෙන්. දෙවෙනි කියවීම තුල විශේෂයෙන් දෙවෙනි කියවීම තුල අපිට ඒ ගැන විශේෂයෙන් මතක් කරනවා ප්‍රියාදර සහෝදර සහෝදරනි. අපේ ජීවිතේ අපි තණ්හාව, අපි ඊර්ෂ්‍යාව, අපි විවිධාකාරයේ තත්වයන් තුල ජීවත් වෙනවා. ඒ තත්වයන් තුල ජීවත් වෙලා අපිට මේ සමාජය තුල ස්වාමින් වහන්සේගේ පණිවිඩයත් සමග ප්‍රබලයක් වෙන්නට බෑ. ඒ වයින් අපි නිදහස් වෙන්නට ඕනේ. අපි අද බලන්න අපි කල්පනා කරලා බැලුවොත් අපේ ඇතුළාන්තයේ අපි මොනතරම් තත්වයන් තුලද ජීවත් වෙන්නේ. අපි සමහර විට මේ මොහොතේ මේ කොරෝනා වසංගත තත්ත්වය, මේ පීඩාකාරී තත්වයන්, මේ හැම දෙයක් තුලම බොහොම කේන්තිගේ ස්වභාවයකින් ඉන්නවා වෙන්නට පුළුවන්. බොහොම කඩා වැටිච්ච ස්වභාවයකින් ඉන්නවා වෙන්න පුළුවන්. ජීවිතේ එපා වෙච්ච තත්වයකින් අපි ඉන්නවා වෙන්නට පුළුවන්. එහෙම තත්වයන් වල අපි ජීවත් වෙනවා වෙන්න පුළුවන් මේ තත්වයන් තුල. නමුත් අපේ සිතුවිල්ල අපි යහපත් අවට පත් කර ගන්නවා නම් ප්‍රියාදර සහෝදර සහෝදරිනි, ස්වාමින් වහන්සේ කියන අපි වරප්‍රසාදය අත්දකින්නවා. අපේ යාඥාව තුල, අපේ යාඥාවට අපි ප්‍රතිඵල ලබන්නේ නැත්තේ අපේ යාඥාව ඊර්ෂ්‍යාවෙන් පිරලා, අපේ යාඥාව තුල අපි ඊර්ෂ්‍යා කරනවා.
අපේ යාඥාව තුළ අපි තණ්හාව තුළ ජීවත් වෙනවා. එහෙම යාඥාව කවදාකවත් ප්‍රතිඵල ලබන්නේ නැහැ. අපේ යාඥාව තුළ අපි ප්‍රතිඵල ලබන්නට නම් අපේ සිතුවිලි යහපත් විය යුතුයි. පළවෙනි කියවීම තුළ අපි දකිනවා සිතුවිලි යහපත් මනුෂ්‍යයා ධර්මිෂ්ඨ පුජ්‍යලයා. මේ ධර්මිෂ්ඨ පුජ්‍යලයාගේ ධර්මිෂ්ඨකමට පිළිතුර ලැබෙන්නේ අධර්මිෂ්ඨව. ඒ ධර්මිෂ්ඨ පුද්ගලයාගේ ජීවිතයේ පිළිතුර අධර්මිෂ්ඨකම වෙන්නට බෑ කවදාක්වත්. නමුත් අපි දකින්නේ ඒකයි ලෝකයේ තුල. ස්වාමින් වහන්සේ තමයි ප්‍රබලම ධර්මිෂ්ඨ පුජ්‍යලයා. ඒ ප්‍රබලම ධර්මිෂ්ඨ පුජ්‍යලයාගේ ජීවිතේ ජේසුට මේ ලෝකයේ ලැබුණේ අධර්මිෂ්ඨ පිළිතුරු. මොකද අධර්මිෂ්ඨ මිනිස්සු කැමතුන්නේ නැහැ ජේසුගේ ක්‍රමයට. නමුත් ජේසුගේ ක්‍රමය තමයි ප්‍රිය ආදර සහෝදරනි ජීවිතය ලස්සන කරන මාවත. අදටත් අපි දකින්නේ අධර්මිෂ්ඨ පුද්ගලයන්ගේ අධර්මිෂ්ඨ ගති නිසා මේ ලෝකය විනාශ වෙන තත්ත්වයක්. මේ කොරෝනා වසංගත තත්ත්වයෙන් අපි මේ මොහොතටත් පීඩා විඳින්නේ අපේ අධර්මිෂ්ඨකම් තාම අපේ ජීවිතවලින් ඈත් වෙලා නැති නිසා. ඒ නිසා අපේ ජීවිතයේ ප්‍රිය ආදර සහෝදර සහෝදරිනී අපි බලාපොරොත්තු වෙන සතුට, අපි බලාපොරොත්තු වෙන ප්‍රීතිය, අපි බලාපොරොත්තු වෙන මේ වරප්‍රසාදය අපිට අත්දකින්නට නම් මේ ජේසු කියන ක්‍රමය අපි අයිති කර ගන්න ඕනේ. ඒක අපි හිතන ක්‍රමය නෙමෙයි. ඒක හාත්පසින්ම වෙනස්. නමුත් හාත්පසින්ම වෙනස් වුණාට ඒක තමයි වඩා වරප්‍රසාදයේ ගමනක් කරා අපව රැගෙන යන්නේ. අපි නැගිට සිට අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහසපොළොද පෙන්වපින් සියල්ලද මා වදාළ සිල්බෙත් පියන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එක ජනිත පුත්‍රයානන්ද එකම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිතෝ නමුත් මවුන් නොලැබ පියාණන් වහන්සේ සමග එකම භාවත්වය ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කරගෙන සියල්ල මවුන් ලැබුවේය. මිනිස් අප උදෙසාද අප ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් කන්නේ මරියාවන්ගේ මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද උන්වහන්සේ අප උදෙසා පොන්සියෝ පිලාත් යටතේ කුරුස යන ගැසනු ලැබ මරණය වේදනාවින්ද උකුත් වී තැන්පත් කරනු ලැබූසේක. ශුද්ධ ලේවිලි පරිදි උන්වහන්සේ තුන්වෙනිදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පාර්ශ්වයේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මලවුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වන්නසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගේ නා පුත්‍රයන් වහන්සේගේ නා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්න්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයානන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. උන්වහන්සේ දිවස්වරුන් මගින් කතා කළසේක. අපොස්තලයන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව්කමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලවුන්ගෙන් නැවත නැගිටීමද මතු නැමෙන සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමෙන්. අපි එකම සංඝයක් හැටියට අපගේ ඉල්ලීම් ස්වාමින් වහන්සේ ඉදිරියේ තබමින් මේ මොහොතේ යාඥා කරමු. ඔබගේ පිළිතුර ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව. ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව. අප සභාවේ දේරාණන් වන ශුද්ධෝත්තම පියතුමාණන් හා සියලුම රාජගුරු ප්‍රසාදීන් වහන්සේලා හට සාන්ත සභාවේ සාරධර්ම සහ ඉගැන්වීම් ලෝකයට පෙන්වා දෙමින් විශ්වාසයේ ජීවිත මාර්ගය තුල නව ජීවිතයක් කරා ජනතාව කැටුව යාමට පෙරමුණ ගැනීමේ ශක්තිය තව තවත් ලැබෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව. අපගේ මීසම්වල ධර්මෝපදේශ සේවයේ නියුතු පූජක පැවිදි සොහොයුරු සොහොයුරියන් ධර්මෝපදේශක ධර්මෝපදේශිකාවන් සෑම දෙනාටම තම දූතික සේවාව කැපවීමකින් යුතුව අවංකව ඉටු කිරීමට අවශ්‍ය වරප්‍රසාද හා ශුද්ධාත්ම බලය ලැබෙන පිණිසද
ස්වාමිනී අප කරන ආරක්ෂා සාවදාල මැනව අනාගතයේ බාරගන්න සිටින ළමා පරපුර අද සමාජයේ පවතින විවිධාකාර සමාජ විෂමතාවයන්ගෙන්ද අයහපත් බලවේගයන්ගෙන්ද මුදවා ඔවුන්ගේ ජීවිත කිතුආලෝකයෙන් පිරි මාවතක් කරා යොමු කරන්නට අප මව්පියන්ටත් ගුරුවර ගුරුවරියන්ටත් අවශ්‍ය සවිය හා බලය ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන ආරක්ෂා සාවදාල මැනව අප රට තුළ මහඟු ධර්මදූත සේවාවක් ඉටු කර අප අතරින් වෙන් වී නැසී ගිය රදගුරු පූජක පැවිදි ගිහි දහම් ගුරුවර ගුරුවරියන් හට ස්වාමින් වහන්සේ තුළ සදාතන ජීවනය ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන ආරක්ෂා සාවදාල මැනව මුළු ලොව පුරා පැතිර ඇති කොරෝනා වසංගතය දුරු වී යන ලෙසත් වසංගතය නිසා රෝහල්වල පීඩා විඳින සැමට සහ සෞඛ්‍යකාර මණ්ඩලයන්හි සේවයේ නියුතු සැමට දිව්‍ය වෛද්‍යවරයාණන් වන කිතු සමිදානන් තුලින් සුවය හා සැනසීම ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන ආරක්ෂා සාවදාල මැනව අපි අපගේ පෞද්ගලික ඉල්ලීම් ස්වාමීන් වහන්සේ ඉදිරියේ තබමු. ධර්මෝපදේශ දින හැටියට සඳහන් වන දවසේ ධර්මෝපදේශකාරයේ නියැලෙන හැම කෙනෙකුටම ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය තුල කටයුතු කරන්නට අවශ්‍ය ශක්තිය විශේෂයෙන් මේ කාලය තුල ධර්මෝපදේශයේ ඉගැන්වීම ලබන්නට නොහැකිව ඉන්න අපගේ දූ දරුවන් වෙනුවෙන් ත්‍යාග කරමු. මාර්ගගත ක්‍රමයෙන් ඒ අධ්‍යාපනය ලැබුවත් හැකි ඉක්මනින් නැවත තමන්ගේ දහම් පාසලට දිව්‍ය පූජාවට සම්බන්ධ වෙමින් ඒ ඉගැන්වීම අත්දකින්නට අවශ්‍ය මඟ පෙන්වීම දරුවන්ට ලැබෙන්නට කියලා අපි ඉල්ලමු. ඒ වගේම අපි මේ හැම දිනකම ආරක්ෂා කරනවාසේ ඊට ඉක්මනින් මේ කොරෝනා වසංගත තත්ත්වය අපෙන් දුර වෙන්නට ඒ වෙනුවෙන් අප ජීවිතවලත් සිදු යුතු වෙනස සිදු කරගන්නට අපිව මෙහෙවන්නට කියලා අපි ජේසුගෙන් ඉල්ලමු. ආදර ජේසුනි අපි අපගේ අවශ්‍යතාවයන් ඉල්ලීම් බලාපොරොත්තු වහන්සේ ඉදිරියේ මේ විදිහට තබනවා. ඒවා අපිට ලැබෙන්න සුදුසු නම් මේ හැම දෙයක්ම අපිට ලබා දුන්න මැනව මේ කීර්තිය අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපිට ලැබේවා. ආමේන්. පාන්දර පිදීම සහෝදරවරුනි මාගේ ශ්‍රාවකයාගේ සිළු බල්දේපයන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාක්ෂා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් සඳහාද අපට තමන් වහන්සේගේ මිනිසුදු සභාවට පූජනය කරනු සඳහාද ඔබගේ ආසන්න ස්වාමීන් වහන්සේ මෙයාගේ පිළිගන්නාසේක්වා. දෙවේ පියාණිය ඔබ වහන්සේගේ ජනතාව ඔබ හමුවේ පුදන මේ පන්රු පිළිගන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේට ප්‍රසන්න වූ මේ පන්රු මගින් අපගේ විශ්වාසය හා භක්තිය අප ප්‍රකාශ කරන්නේ යම්සේ දෙමගින් ඔබ වහන්සේගේ ස්වර්ගීය අභිලාෂයේ සහභාගී වීමටද අපට වරම් ලබා දුන මැනව. මේ කීදී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා.
ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය උද යුතුද ක්‍රියාව පාරිශුද්ධ පියාණනී සියලු බල සදාතන දෙවී ස්වාමිනී සෑම කල්ලිද සෑම තැන්හිද අප වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණයේ ගැලවීම දායකය. ඔබ වහන්සේ ඔබගේ කරුණාදාර අප පිට වගුරුවා ඔබ වහන්සේගේ පුත්‍රයාණන් අපගේ විමුක්තිදායකයන් ලෙස අප වෙත එවූසේක. පාපය හැරන් සම ආයුරින්ම ඔබ පුතුණුවන් අප හා සමාන කර ඔබ පුතුණුවන්ට දක්වන සෙනෙහසින්මද අප සැලකූසේක. අපගේ අකීකරුකමින් නැති කරගත් ඔබ වහන්සේගේ දරුකම ඔබ එක පුත්‍රයාණන්ගේ කීකරුකම හේතු කරගෙන අපට නැවත දානය කරන්නට කරුණා කළසේක. ඒ සියලු සුර සේනාවන්ගේ සාදුනාදයට අපගේ ගීතරාවේ දෙක් කරමින් ඉමහා සොම්නසින් යුතු ඔබ වහන්සේට අපි මෙසේ ප්‍රශංසා කරමු. සුශුද්ධ සුශුද්ධ ලෝකාගදේ ස්වාමීන් වහන්සේ සුශුද්ධ අහසත් පොළොත් ඔබගේ මෙහෙම පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩුතුමානෝ භාග්‍යවත් ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනිය ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු ශුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය. ඒන ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පාන්දු පරිශුද්ධවත් කරන මෙන් අපි ආයදිමු. අපි එසේ යදුනුවේ මේ පාන්දු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් ඒ කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. ශ්‍රී භෝජනයේ වැළඳූ පසු උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුතිපදාන් සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව අනන්ත උදගේ උසුමේ මාගේ රුධිර කුසලානයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද ඒ වගුල්නු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. උන්වහන්සේගේ මරණය දුත්තානිද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ ආමියේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසුන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ආශීර්වාද සහභාගී වන්න අප සෑම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි ආවනත වායද සිටිමු. ස්වාමිනී මුල්ලෝයේ පැතර පවත්නා වහන්සේගේ ශුද්ධෝ සභාව සිහි කළ මැනව පළවන ෆ්‍රැන්සිස් නැමැති අපගේ ශුද්ධෝත්තම පියතුමාන්ද මැල්කම් කාදිනල් රංජිත් නැමැති අපගේ අගරාදුගුරු හිමිපාණන්ද උන්වහන්සේගේ සහායක රාදුගුරු හිමිපාණන් වරුන්ද සකල පූජක පිරිස සමගම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසුණු මැනව. උත්තානයේ බලාපොරොත්තු ඇතුව මියගේ අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කරේ විශ්වාසය ඇතුව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකයේ විතර පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේ මාතාවන් වන කන්නේ මරියාවන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද සෑම කාලයන්හිම වහන්සේගේ කැමැති ඉටු කරමින් දිවිගේ වූ සියලු සුදවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව. තවද උන්නා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. ඒ ස්වාමීන් වහන්සේට දෙන්නට පුළුවන් උතුම්ම ගෞරවය උතුම්ම වන්දනාව උතුම්ම නමස්කාරය අපි දෝත් මුදුන් දී උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ හා ශුද්ධ පුද කර සිටිමු.
ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවී පියාණනි ශුද්ධාත්මයන් හා සමග එක්ව වැඩ වසන්නා වූ වහන්සේට සකල ගෞරවයත් මහීමයත් සදාටමත් වේවා. ගැලීම දායකන පනතින් ප්‍රගුණ වී දේවෝපදේශයෙන් පුහුණු වී අපි ආරක්ෂා කිරීමට ඉදිතර වෙමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොව ඉදිට වේවා. අපගේ දිනදා පෝෂණය ආද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවට අසුවීමට අපට ඉඩ නොදී ආයාපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු යහපතින් නම් මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි ආයෙදිමු. ඒ වහන්සේගේ කරුණාබර පිහිට ලැබෙන නිරතුරුවම පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාන වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලද මහමෙද සදානම වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සුවකී ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය පමණක් සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමය සමගී දානය කරන්න කරුණා කළ මැනව. ඔබ වහන්සේලාට වැඩ වසනසේක රජකම් කරනසේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. ඔබට සාමය වේවා. සාමය වේවා. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාජ බාලකයාණෙනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයාණෙනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයාණෙනි අපට සාමය දුන මැනව. මෙන දේවාශපාලකයානෝ මෙන ලෝකයේ පාපේ දුල්ලු තැනන් වහන්සේ මෙන සැබෑ ධර්මෝපදේශය උන්වහන්සේගේ ඒ භෝජනයට කැඳවීම ලත් අප සියලු දෙනෙක්ම භාග්‍යවන්තයෝය. ස්වාමිනී වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසුෙක් නොවෙමි. එහෙත් වචන පමණක් ප්‍රදාන මැනව. එවිට මාගේ ආත්මය සුව වන්නේය. ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය සදා ජීවනය කරා ප්‍රගෙන යන සේක්වා. ආමේන්. ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය සදා ජීවනය කරා ප්‍රගෙන යන සේක්වා. ආමේන්. අපි ආරක්ෂා කරමු. ඔබ පුතුන්ගේ සිරිසිරුරෙන් අප පෝෂණය කළා වූ දෙවී ස්වාමිනී මේ දිව්‍ය සත්ප්‍රසාදයේ මගින් ඔබ වහන්සේගේ නිරන්තර පිහිට ආධාරයෙන් අප රැක ගන්නට කරුණා කළ මැනව. මෙම දිව්‍ය අභිලාෂ මගින්ද අපගේ හැසිරීමෙන්ද ඔබ වහන්සේගේ ගැලවීම දිනා ගන්නට අප සැමට පිහිටුව මැනව. මේ කීර්තිය අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාව අපට ලැබේවා. ආමේන්. මේ මොහොතේ කොරෝනා වසංගත තත්ත්වයෙන් අප හැම කෙනෙක්වම ආරක්ෂා කරන මෙලිලා ආරක්ෂා කරමු. ආදර දෙවී පියාණනි ලෝපුරා පැතිර යන කොරෝනා වසංගත රෝගී තත්ත්වය තුල පීඩාවට පත්ව දුක් විඳින ලෝකවාසී ජනතාව වෙනුවෙන්ද අප රටවැසි ජනතාව වෙනුවෙන්ද විශේෂයෙන් අප මේ සංසංගයේ සෑම දෙනාගේද ජීවිත මෙම මාරාන්තික වදින ආරක්ෂා කර රැකවල් කර ඔබ වහන්සේගේ පීතෘක සෙනෙහස තුළ සුරක්ෂිත කරන මෙන් අපි වැගයාපත්ව ආයුධ සිටින්නේමු. එසේම දේව ආදරය දේව බලය නොදකා සීමිත මිනිස් බුද්ධියේ දුබලතාවන් වලට වහල් වී අප සැම පාපයේ වාලුන්න ක්‍රියා කිරීම නිසා අද වින විට අත්විඳින වේදනාත්මක තත්ත්වයන් වටහාගෙන අපගේ ආත්මාර්ථකාමී සුභෝභෝගී පරිභෝජන රටාව විනාශ කරගෙන සහෝදරත්වයෙන් මානව දයාවෙන් හා දේව ප්‍රේමයෙන් අප ජීවිත සරසා ගන්නට අවැසි දිරිය හා මඟ පෙන්වීම අපට ලබා දුන මැනව.
පාපේ බහලුන්ව දෙවිඳුන් නොතකා කටයුතු කිරීමෙන් ලෝවැසි ජනතාවත් කරගෙන තිබෙන විනාශය තේරුම්ගෙන ඔබ වහන්සේගේ පීතෘකසෙනයස වෙත නැවත හැරී එන්නට අවශ්‍ය ප්‍රඥාව අප සැමට දානය කළ මැනව. විශේෂයෙන් මෙම කාල වකවානුව තුළ මෙම කොරෝනා වසංගත රෝගී තත්ත්වය තුළ පීඩාවට පත්ව මරණීය භීතියකින් පෙළෙන ලෝකවාසී සියලුම දෙනාද රෝගයට ගොදුරුව පීඩා විඳින්නන් වෙතද රෝගීන් සඳහා ප්‍රතිකාර කරන්නා වූ සැම වෙත ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරන්නා වූ සැම දෙනා වෙතද ඔබ වහන්සේගේ දයානුකම්පිත හස්තය යොමු කළ මැනව. ස්වසානය හා සිද්ධාහිරිය නිවැරදි තීන්දුව තීරණවට එළඹීමට අවශ්‍ය දේව ආශිර්වාද සියලුම දෙනාට දානය කළ මැනව. ලෝකවාසී සමවෙනින් නිදි මැදහත් වන දේවම්මාගේ මැදහත් පීඨෙන්ද වසංගත රෝග ව්‍යාධි වලදී අප වෙනුවෙන් මැදහත් වන සුදෝ සෙබස්තියන් මුනිදුන්ගේ මැදහත් පීඨෙන්ද ලෝමිදුන් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පීඨ ආරක්ෂාවෙන් මෙම කොරෝනා වසංගත රෝගී තත්ත්වය ලොවෙන් දුරු වේවා. මේ කීර්තිය අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පීඨෙන් අපට ලැබේවා. නමෝ මරියනි ප්‍රේමසාද පුණ්‍යවන්තයනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි සිනබ්‍රේන ආශිර්වාද දී වහන්සේ ඔබගේ සිසුසේ බලවත් ජේසුස් ආශිර්වාද දාවම සාන්ත මරියනි දේවමෑණි පාපය අපදේසා දරුණු අපේ මංගලයේ යාක්ෂා කරගෙන ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. සර්ව බලධාරී වූ පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ සියලු දෙනෙක්වම ආශිර්වාද කරන සේක්වා. ආමේන්. යන්න ස්වාමීන් වහන්සේගේ සාමය රැගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සිදරෙම කියමු සාන්ත කුරුසේ අඩයාලමේ ප්‍රසතුරන්ගෙන් අප කරවා දේවා අපගේ දේව ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්පිරිත් සාන්තුගේ නාමයෙන් ආමේන්. ජේසුස්. Just be die. Yes, we die, Father.